2020 මැයි 25 සඳුදා සිරස්තල කුවේට් සිට පැමිණි කොවිඩ් ආසාදිත කාන්තාවක් මිය යයි. මෙරට කොවිඩ් මරණකරන 10ක් දක්වා ඉහළට. දින 66කට පසු හෙට මුළු රටටම ඇදිරි නීතිය ලිහිල් කෙරේ. බස් සහ දුම්රිය සේවා පුළුල් කිරීමටත් පියවර. සහල් මාෆියාව සංගවන ඇත්ත. ලංකාවේ කිසිදු වීහිගයක් නැහැ. මේක මවා පාන ලද හාල් හිඟයක් විදිහටයි අපි මේක දකින්නේ. ගෝලීය කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 55 පනි. ඇමරිකාවේ මරණ ලක්ෂයකට ආසන්න වේ. අද දින වාර්තාකරුට බාධා කොට කලහකාරීව හැසිරුණු අටලොගම 5 දෙනෙක් රිමාන්ඩ්. This is Adadharana Prime Time with Srimani Yapa and Anuj Karunaratne. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ මේ එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. මෙරට සිදු වූ දසවන කොවිඩ් මරණය අද වාර්තා වුණා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුවේට්හි සිට දිවෙනට පැමිණි 51 හැවිරිදි කාන්තාවක්. මේ අතර ඊයේ සහ අද දින හඳුනාගත් කොවිඩ් ආසාදිතින් 76 දෙනා අතුරින් 73 දෙනෙකුම කුවේට්හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයන් වනවා. මෙරට සිදු වූ කොවිඩ් මරණ ගණන 10ක් දක්වා ඉහළ ගියේ ත්‍රිකුණාමලයේ මංකී බ්‍රිජ් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි කොවිඩ්-19 ආසාදිත කාන්තාවක් මේ යාමත් සමගයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ කුවේට්හි සිට මෙරට පැමිණි පයාගල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවක් මෙලෙස මිය ගොස් ඇති බවයි. එම කාන්තාව ත්‍රිකුණාමලයේ රෝහලට ඇතුළත් කිරීමේදී ඊයේ රාත්‍රියේ මිය ගොස් තිබෙනවා. ඇය නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත පැමිණෙමින් සිටියදී ඉකුත් 20 වෙනිදා හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබූ අතර ඇය ත්‍රිකුණාමලයේ නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත පැමිණ තිබුණේ එහි ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුවයි. එම කාන්තාවගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමෙන් පසුව ඇයට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළා. ඊයේ දිනය තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයන් ගණන 52ක්. ඒ අතරින් 49 දෙනෙකුම කුවේට්හි සිට මෙරට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයයි. දෙදෙනෙකු නාවික හමුදා සමාජිකයන් වන අතර අනෙක් පුද්ගලයා ඉන්දුනීසියාවේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි අයෙක්. මේ විශේෂයෙන්ම කුවේට් සිට පැමිණි ගුවන් නෞකා දෙකක් තියෙනවා. මේ නෞකා දෙකෙහි තමයි මේ 49ක් දැනට වාර්තා වෙලා තියෙන්නේ. ඒ අයගේ තවත් PCR පරීක්ෂණ යම් සංඛ්‍යාවක් කිරීමට තියෙනවා. ඒ අනුව පැහැදිලිවම තව ප්‍රමාණයක් ආසාදිතින් බවට පත් වෙයි. ඉතින් ඒ වගේම අපිට ආරංචි මාර්ග තියෙනවා. ඔවුන් ඒහෙදිත් යම්කිසි විදියකට PCR පරීක්ෂණ කරා කියන එක. නමුත් ඒ වාර්තා මොවුන් සතුව ඇත්තෙත් නැහැ. දන්න විදියට සෑහෙන කාලයක් ඒ රටවල වැඩ කරලා මෙහාට එවලා තියෙන්නේ. අද දහවල් 2 වන විට නිකුත් කර තිබූ දත්තවලට අනුව සමස්ත ආසාදිතයන් අතරින් 628 දෙනෙකු එනම් 54.7% නාවික හමුදා සමාජිකයන් වනවා. දේශීයව හඳුනාගත් සෙසු ආසාදිතයන් ගණන 390ක් වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් 33.97%ක්. විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගත් ආසාදිතයන් ගණන 130ක් වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් 11.32%ක්. දැන් අනිවාර්යෙන් මේ සියලු රෝගීන් ලෝකෙට යන්නේ අපේ රෝගීන් විදියට. ඒක වළක්ව ගන්න බෑ. නමුත් අපට රට තුල ඇත්ත తත්වය නම් මේ සියල්ල අපේ විස බීජ නොවේ. ඒකෝට ඒ නිසා අද ඉඳලා අපි ආරම්භ කරනවා අපේ ඒ ප්‍රස්තාර ගණන් හිලව් සෑදීමේදී ඒ අය වෙන් කළා දක්වන්න. මොකද ඒක අපි දැනගන්න ඕන. අනාරක්ෂිත රටවල් වල ඉඳන් අපේ රටේ එන සමහර පිරිස් වලට මේ මෑත දින කීපයේ පවා කොවිඩ් ආසාදිතයේ පොසිටිව් උදවිය හම්බ වුණා. රෝග ලක්ෂණ පෙන්වන්න නැතුව නිරෝධායන කාලය තුලම ඉඳලා එළියට යන්නටත් පුළුවන් යම්කිසි විදියකින් අපිට හමු නොවෙච්ච රෝගීන්. ඒ අවදානම අපි වගේම කොවිඩ් සාර්ථකව මර්ධනය කරපු වියට්නාමයේ වැනි රටවලට පවා තියෙනවා. ඉකුත් අප්‍රේල් 22 වනදා පළමු ආසාදිත නාවික සෙබළ හඳුනා ගැනීමේ සිට දින 33ක් ගත වීමෙන් පසුවත් තවදුරටත් නාවික හමුදාවෙන් ආසාදිතයන් වාර්තා වනවා. මෙතෙක් හඳුනාගත් නාවික හමුදා ආසාදිතයින් ගණන 628ක් වන අතර ඉන් තවත් 20 දෙනෙකු සුවය ලැබීමත් සමග නාවික හමුදා සමාජිකයන් 313 දෙනෙකු පූර්ණ සුවය ලබා සිටිනවා. මේ වන විට ආසාදිතයින් වාර්තා වන්නේ නාවික හමුදා නියදීන් සහ විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය අතරින් පමණක් වන අතර දින 26ක් මුළුල්ලේ බාහිර සමාජයෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නැහැ.
ඇඳරනීතිය ක්‍රියාත්මක පැවති කාලයේදී පවා ජනතාවට ප්‍රවාහන සේවා සැපයූ කුලී රථ සේවාවක රියදුරන් 30 දෙනෙකුගෙන් අද ජෛව සහ රුධිර සාම්පල ලබා ගැනීම සිදු කෙරුණේ ඔවුන් PCR පරීක්ෂණයට ලක් කිරීම සඳහායි. ඉතා කුඩා නියඳයක් තෝරාගෙන තියෙන අද දිනේ 25ක් 30ක් පමණ ප්‍රමාණයක් තමයි අද පරීක්ෂා කරනු ලබන්නේ. මේ අහඹු නියදීන් රෝගීන් හමු වුණොත් පමණයි මේ නියදය විශාල කොට පසුවිපරම් කරන්නේ. මේ මාසයේ අපි කරපු ප්‍රජා සාම්පල වලින් එකම කොවිඩ් රෝගියෙක්වත් කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ අපිට හමු වෙලා නැහැ. අද දිනය තුළ නව ආසාදිතයන් 23ක් අලුතින් හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත COVID-19 රෝගීන් ගණන 1164ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් පූර්ණ සුවය ලැබූ ගණන 695ක්. එය ප්‍රතිශතයක් වශයෙන් 59.71ක් වෙනවා. ආසාදිතයන් 459 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර එය සමස්ත ආසාදිත සංඛ්‍යාවෙන් 39.43ක ප්‍රතිශතයක්. අද දිනය තුළ නව මරණයක් වාර්තා වුවද කොවිඩ් මරණ ගණන පවතින්නේ මුළු ආසාදිතයන් ප්‍රමාණයෙන් 0.86ක තරම් සුළු අගයකයි. මේ අතර මැලේසියාවේ සිට පැමිණ රාජගිරිය ආයුර්වේද රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 39 දෙනෙකු දිනදා 4ක නිරෝධායන කාලය අද පෙරවරුවේ අවසන් කරනු ලැබුවා. මේ දවස් කීපය අපි වෙනුවෙන් හැමදේම කැප කළ මේ නිරෝධායන මධ්‍යස්ථානයේ ඉන්න හැම නිලධාරියෙක්ම අපිට හදවතින් පුදුම විදියට ලං වෙලා කියලා මට හිතුනේ. මට හිතා ගන්න බෑ. මීට කලින් එයාපෝට් එකේදී කලබල කරපු අය, නිරෝධායනයේ ඉන්න බෑ කියලා කියපු අය, ඉංග්‍රීසි භාෂාව sannivedana භාෂාවක් මිසක් ලොකුකම පෙන්වන සාධකයක් නෙමෙයි කියලා තේරුම් නොගත් අය සහ VIP කියාගත් අය ඇත්තටම මනුස්සකම ගෑවිලාවත් තියෙන ශ්‍රී ලාංකිකයෝද කියලා. ඔබ පියකි සොහොයුරකි. COVID-19 වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා දින 66කට පසු පළමු වරට හෙට අලුයම 4ට මුළු දිවයිනටම ඇඳිරි නීතිය ලිහිල් කෙරෙනවා. ඇඳිරි නීතිය පැන වූ මාර්තු 20 වෙනිදා සිට මේ දක්වා සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය වරින් වර ලිහිල් කෙරුණත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල අකණ්ඩව එය ක්‍රියාත්මක වුණා. The big story. මුළු දිවයිනටම මේ වෙනවිට බලපැවැත්වන ඇඳිරි නීතිය හෙට අලුයම 4ට ලිහිල් කිරීමට නියමිතයි. හෙට සිට සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රියේ 10 සිට අලුයම 4 දක්වා පමණයි. ඇඳිරි නීතිය ලිහිල් කළද කර්මාන්තශාලා, ආයතන, කාර්යාලය සහ වෙළඳසැල් පවත්වාගෙන යාමේදීත්, මගී ප්‍රවාහනයේදීත් කොරෝනා වෛරසය පාලනය සඳහා සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති පිළිවෙත් මුළුමනින්ම අනුගමනය කළ යුතු බව ජනාධිපති මාධ්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. විෂබීජහරණය, මුඛ ආවරණ පැළඳීම, විටින් විට අත්සේදීම සහ සමාජ දුරස්ථ භාවය තබා ගැනීම ඊට අයත්. රට දැන් හෙට ඉඳලා 100% සාමාන්‍ය කරන්ට ලක් වෙනවා කියලා අපිට කියන්න බෑ. අපි යන්නේ ඒ දිශාවට. තව කාලයක් යනකොට අපිට හැකියාව ලැබෙනවා මේක සම්පූර්ණයෙන් විවෘත කරන්න. හැබැයි ඒ වුණා කරුණු තුනක් තියෙනවා. සමාජ පරතරය, ශ්වසන ආචාරශීලීභාවය සහ අපේ අත් පිරිසුදුව තබා ගැනීම. ඒ තුන හැම ආයතනයක්ම හැම පුද්ගලයෙක්ම රැකිය යුතුයි. ඒක අපි එක සැරේට වක්කඩ කැඩුවා වගේ ඇරියොත් එහෙම ඒ ආයතන පුරුදු වෙන්නේ නැහැ. තව දුරටත් මේ ආයතනවල සේවය කරන සංඛ්‍යාව සීමා කළ පවත්වා ගැනීම හැකියාවක් තියෙනවා. යම්කිසි ආකාරයකින් මේ වෛරසය ඇතුල් වුණොත් ඒ වළක්වා ගැනීම සඳහා පියවර අවශ්‍යයි. ඒ නිසා ඉදිරියට කවුරු හරි කෙනෙක් දිස්ත්‍රික්කයක් ක්‍රොස් කරගෙන ඒක අත්‍යවශ්‍යයි කියලා ඒ ආයතනයට හැඟෙනවා නම් ඔහු ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයේ විදිහට සෞඛ්‍ය නිලධාරීත්වයට ඉල්ලීමක් කරලා ඒ පුද්ගලයා එන ප්‍රදේශයෙන් ඔහු එහෙම අවදානමක් නැති පුද්ගලයෙක් කියලා තහවුරු කරපු ලිපියක් තිබුණොත් විතරයි ඒකට අවශ්‍ය අනුමැතිය සෞඛ්‍ය නිලධාරීන්ට දෙන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය මගින්ට ගමනාගමනය අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොළඹ දිස්ත්‍රික්කයට සහ ගම්පහ දිස්ත්‍රික්කයට ගෙන එන්න තවදුරටත් ඒ தත්ත්වය උදා කරගන්න වෙලාව නෙමෙයි. අත්‍යවශ්‍ය සේවාවන් වලට අවශ්‍ය නම් මාතර ඉඳලා කොළඹට මෙන්න කියලා. ඒකට අපි බස් රථ ලබා දෙනවා. රත්නපුරෙන් එන්න බස් එකක් ඉල්ලනවා නම් රාජ්‍ය සේවයට හෝ අත්‍යවශ්‍ය සේවාවන් වලට කොළඹ ජාතික රෝහලට වෙන්න පුළුවන්. ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරනවා. අපේ ලංගම් බස් රථ සියල්ලම අපි හෙට දවසේ සියලු රියදුරන්ගේ සහ කොන්දස්තරවරුන්ගේ නිමාඩු අවලංගු කරලා තියෙනවා. ඒ සියලු බස් රථ ධාවනය කරන්න පුළුවන් ඒවා ධාවනය කරනවා. ඒ වගේම පෞද්ගලික බස් රථත් සැලකුදු මට්ටමකට ධාවනය වෙනවා. බස් රථවල ආසන ප්‍රමාණයට විතරයි ගෙනියන්න අවසර ලබා දීලා තියෙන්නේ. ඒක නම් අපි තදින්ම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. 100ද සීමාව 120ද වැඩිම ගාන කොච්චරද මේ වෙලාවේ විවාහයක් පවත්වනවද මොනවද නීති රීති සහ ඒ වෙනුවෙන් ගන්න රෙගුලාසිය? දැනට අපි දන්න ආකාරයට උපරිම සංඛ්‍යාව 100ක්. ඒ වගේම විවාහ මංගලෝත්සවයේ ගන්න ස්ථානයේ සම්පූර්ණ ධාරිතාවෙන් 140ක්. ඒ කියන්නේ දුරස්ථභාවය තියා ගැනීම සහ පහසුකම් සපයන්න පුළුවන් වූ ක්‍රමවේදයට යටත්ව තමයි දෙන්නේ. ඒ වගේම අපි අනෙකුත් උත්සව වලටත් විශේෂයෙන්ම මම කලින් සඳහන් කරපු දානමය පින්කම් පිරිත් මේ වගේ ඒවට අපි
මහජනතාවගෙන් ඇත්තටම කාරුණිකව ඉල්ලනවා වගකීමෙන් යුතුව මේ රටේ අවදානම ගැන හිතලා කටයුතු කරන්න සහ ඉල්ලීම් කරන්න කියලා. ඡන්ද ක්‍රියාවලිය ඉදිරියට යා හැකි බව ප්‍රකාශ කරා. ඡන්දය පැවැත්වීමේ දින වකවානු කොමිසම විසින් තමයි තීරණය කරනු ලබන්නේ. ඉන් අනතුරුව අපි මේ ඡන්දයේ විවිධ අවස්ථා සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දෙනවා. ඔබ යම් කිසි රැකියාවක නිරත වෙන්නේ නැත්නම් ඔබ ස්වයං රැකියාවක නිරත වෙන්නේ නැත්නම් ඔබට විශේෂ කාර්යයක් නැත්නම් හැකිතාක් දුර නිවසේ රැඳී සිටිය යුතුයි. දෙවෙනි කාරණේ තමයි වැදගත්ම සංකල්පය තමයි මේ සමාජ දුරස්ථභාවයේ නැමැති සංකල්පය දුර තබා ගැනීම. විශේෂයෙන්ම අද දිනේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමා විසින් පොලිස්පති වෙත විශේෂ නියෝගයක් ලබා දෙනු ලැබුවා. මේ නියෝගයේ සඳහන් වෙන්නේ එම සමාජ දුරස්ථභාවය රඳවා තබා ගැනීමට නොහැකි වන පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන රීතීන් යටතේ කටයුතු කරන ලෙසට. ඒතර ඒ අනුව හෙට දිනේ සිට යම් කිසි කෙනෙක් විශේෂයෙන්ම සමාජ දුරස්ථභාවය පාත්වාගෙන යන්නේ නැතුව කටයුතු කරනවා නම් ඒ අය අත්අඩංගුවටගෙන ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල මෙතෙක් කල අපි ත්‍රිරෝද රථ ඒ වගේම කුලී රථ රාජකාරී සඳහා පැමිණෙන අයට විතරයි ධාවනය කිරීමට ඉඩ අවස්ථාව ලබා දී තිබුණේ. නමුත් හෙට සිට ඒ කුලී රථ ධාවනය කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් එහිදීත් සමාජ දුරස්ථභාවය වැදගත් වෙනවා. ත්‍රිරෝද රථයක ගමන් කරන්න පුළුවන් වෙන්නේ පිටිපස රියදුරා අරුණුකොට වැඩිහිටියන් දෙදෙනෙකුට පමණයි. ඒ වගේම සාමාන්‍ය කුලී මෝටර රථයක නැත්නම් කාර් එකක ගමන් කරන්න පුළුවන් වෙන්නේ රියදුරා හැරුණුකොට තිදෙනෙකුට පමණයි. තවමත් අපි අවසර ලබා දී නැහැ සම්බාහන ආයතන ඒ වගේම කාය වර්ධනාගාර විවෘත කිරීමට. එමෙන්ම තවදුරටත් සාමාන්‍යයෙන් නගරදී ආශ්‍රිතව තියෙන සාමාන්‍ය පිසු ආහාර සපයන හෝටල් ඒ වගේම පිසු ආහාර සපයන බක්කි කඩ මේවා විවෘත කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම රාත්‍රී කාලේ මාර්ග බාධක තවදුරටත් වැඩි කර තිබෙනවා. එමෙන්ම කොළඹ ගම්පහ දිස්ත්‍රික්කය හැරෙන්නට අනෙක් දිස්ත්‍රික්ක අතර සාමාන්‍ය පරිදි ගමනාගමනය සිදුවීම නියමිතව තිබෙනවා. ඔබ දන්නවා රාජකාරීට එන අයට අත්‍යවශ්‍ය සේවාවලට එන අයට හැරෙන්නට සාමාන්‍ය පරිදි පැමිණීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ තාමත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට. ඒ වගේම පිටවීමත් ඒ ආකාරයටම සිද්ධ වෙනවා. කොළඹ මහනගර සභාවද හෙට සිට ජනතාව සඳහා විවෘත වනවා. මේ වෙනකොට කොවිඩ් පොසිටිව් හඳුනා නොගත් පිරිස් නොසිටියත් අපි රැන්ඩම් චෙකින් රැන්ඩම් ටෙස්ටිං කරගෙන යමින් කොළඹ නගරය ආරක්ෂා කරන්න විශාල ලෙස කටයුතු කරමින් පවතිනවා. කොළඹ නගරයට විශේෂම විශාල ලෙස ආරක්ෂිත දැලක් දමලා තියෙනවා. අපි මේ වෙනකොට තුනෙන් එකක් සියලුම අත්‍යවශ්‍ය සේවාවන් ලබා දෙන අංශ එදා ඉඳලාම අපි කිසි එකක් වැහුවේ නැහැ. අපේ ක්ලිනික් පවා විවෘත කළා. දේශීය වෛද්‍ය අංශය විවෘත වෙලා තිබ්බා. හෙට සිට මහජනතාවට කොළඹ මහනගර සභාවට පැමිණෙන්න පුළුවන් අවශ්‍ය සේවා ලබා ගන්න. ඒ වගේම පෝලිම් ක්‍රම ඔබට දැක ගන්න පුළුවන්. බිම මීටරය ලකුණු කොල්ලා සකස් කරලා තියෙනවා. ඒ වගේම අපේ කාර්ය මණ්ඩලය සියලුම වෛද්‍ය උපදෙස් පිළිපදිමින්ම ඔබ වෙත සේවය ලබා දීමට සැදී පැහැදී සිටිනවා. මේ අතර ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර අන්තර් පළාත් බස් සේවාවද හෙට සිට ආරම්භ වෙනවා. සෞඛ්‍යාංශ විසින් ලබා දී ඇති උපදෙස් අනුව එම බස් සේවාව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න අතර බස් රථ ධාවනය වන ආකාරය සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ පැවති සාකච්ඡාවකදී තීරණ කිහිපයකට එළඹ තිබුණා. ඒ අනුව මාර්ග 5ක් ඔස්සේ කොළඹට පැමිණෙන බස් රථ කොළඹ දක්වා ධාවනය නොකිරීමට තීරණය කර තිබෙනවා. නුවර පාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ ධාවනය කරන්නේ නිට්ටඹුව දක්වා පමණයි. ඒ පහ මාර්ගයේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ මිනුවන්ගොඩ දක්වා පමණක් ධාවනය කිරීමටද තීරණය කර තිබෙනවා. එසේම ගාලු පාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ ධාවනය අවසන් කිරීමට නියමිතව ඇත්තේ පානදුරින්. අවිස්සාවේල්ල හරහා කොළඹට හයි ලෙවල් හෝ ලෝ ලෙවල් පාර ඔස්සේ ගමන් කරන අන්තර් පළාත් බස් රථ අවිස්සාවේල්ලෙන් නතර කළ යුතුයි. අනුරාධපුර පුත්තලම සහ කොළයාපිටිය සිට මීගමුව පාරෙන් කොළඹට පැමිණෙන බස් රථ නතර කළ යුත්තේ මීගමුවෙන්. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැමිණෙන බස් රථවලට ගමන් කළ හැකේ කොට්ටාව දක්වා පමණයි. එසේම මෙම අන්තර් පළාත් බස් රථ ධාවනය පෙරවරු 4:30 ආරම්භ කරන අතර එය පස්වරු 6න් අවසන් වෙනවා. බස් රථ තුලට පිවිසෙන මගීන්ගෙන් ගාස්තුවයි කළ යුත්තේ එම බස් රථ නවත්වන ස්ථානය දක්වා පමණක් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිකුත් කළ මෙම නිවේදනය දැක්වෙනවා. එසේම අදාළ බස් රථවල ගමනාන්තයේ ලෙස බස් රථය නවත්වන අවසාන ස්ථානය පැහැදිලිව ඉදිරිපස වීදුරුවේ සඳහන් කළ යුතු බවද නිවේදනයේ සඳහන්. සෑම මගියෙක්ම සෞඛ්‍යාංශ දී ඇති උපදෙස්වලට අනුකූලව මුඛාවරණ පැළඳිය යුතු අතර බස් රථය තුල මහජන සෞඛ්‍ය ආරක්ෂණ පහසුකම් පවත්වා ගත යුතුයි. මේ අතර ජාතික ගමනාගමන කොමිසම විසින් බස් රථවලට දැනට ලබා දී ඇති බලපත්‍ර වළංගු කාල සීමාව ජූනි 30 දක්වා දීර්ඝ කර තිබෙනවා. හෙට සිට යලි දුම්රියෙන් මගී ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට ගන්නා පියවර සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා මෙලෙස අදහස් පළ කළා. කොළඹ බලා දුම්රිය 27ක්
සාමාන්‍ය කාර්යාල හා අනිකුත් කටයුතු සඳහා ධාවනය කිරීමට සැලසුම් කර තිබේ. එනම් ප්‍රධාන මාර්ගයේ දුම්රිය 10කුත් මුදු බඩදා මාර්ගයේ දුම්රිය 9කුත් පුත්තලම් මාර්ගයේ දුම්රිය 2කුත් කැලණිවැල් මාර්ගයේ දුම්රිය 5කුත් උතුරු මාර්ගයේ 1 දුම්රියක් ලෙස. එලෙසම බෙලියත්තේ සිට හා නුවර සිට නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය 2ක් හෙට දිනේ කොළඹ බලා ධාවනය කරනු ලැබේ. ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා දුම්රිය පිටත් වෙන වේලාවට අඩුම තරමින් පැය භාගයකටත් කලින් දුම්රිය ස්ථානයට පැමිණෙන ලෙස. මක්නිසාදයක් මෙම සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙල තුළ ඔබගේ අත්සේදීම, පාසේදීම, ලියාපදිංචි කිරීම, උණ බැලීම වැනි කටයුතු සිදු කරන බැවින් ඒ සඳහා කාලයක් ගත වෙන බැවින් කරුණාකර සඳහන් වේලාවට ප්‍රථම දුම්රිය ස්ථානය කරා ළඟා වෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මෙරට COVID-19 ආසාදිතයින් ගණන 1182 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ මීට සුළු වේලාවකට පෙර තවත් ආසාදිතයින් 18 දෙනෙකු වාර්තා වීමත් සමගයි. සමස්ත ගෝලීය COVID-19 ආසාදිතයින් ගණන අද 55 ලක්ෂය ඉක්මවා ගියා. ඇමරිකාව තුළ මරණ ලක්ෂයකට ආසන්න වෙද්දී මෙවන විට ලොව පුරා සිදු වී ඇති මරණ සංඛ්‍යාව 3,47,000ක්. මේ අතර ඉන්දියාවේ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රට වන ඇමරිකාවෙන් ඒ නව ආසාදිතයින් 19608 දෙනෙක් හඳුනා ගැනුණා. එරට සමස්ත මරණ සංඛ්‍යාව ලක්ෂයකට ආසන්නයි. ඊයේ ඇමරිකාවෙන් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 617ක්. මේ අතර පසුගිය දශකය තුළ බ්‍රසීලයේ සංචාරය කළ පුද්ගලයන්ට ඇමරිකාවට පැමිණීම තහනම් කිරීමට දවල් මන්දිරය පියවරගෙන තිබෙනවා. අද වන විට ඇමරිකාවෙන් ආසාදිතයන් 16,86436ක්, බ්‍රසීලයෙන් 3,65,213ක්, රුසියාවෙන් 3,44,481ක් හඳුනාගෙන තිබෙනවා. කොවිඩ් වසංගතයෙන් ලොව දෙවනුවට වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ බ්‍රසීලයටයි. ගත වූ පැය 24 තුළ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේද එරටින්. එම සංඛ්‍යාව 703ක්. ඒ සමග බ්‍රසීලයේ සමස්ත මරණ සංඛ්‍යාව 22746ක් දක්වා ඉහළ ගියා. එරටින් ඊයේ නව ආසාදිතයන් 10220ක් හඳුනා ගැනුණා. එවන් තත්ත්වයක් තුළ ජනාධිපති ජායර් බොල්සනාරෝ තම ආධාරකරුවන් සමග රැළියකට එක්වීමෙන් යළිත් ජාත්‍යන්තරයේ කතාබහට ලක් වී තිබෙනවා. එමෙන්ම වසංගත අවදානම නොතකමින් පසුගිය සෙනසුරාදා රාත්‍රියේ බ්‍රසීලිය අගනුවර වීථියක හොට්ඩොග් ආහාරයට ගනිමින් සිටි ජනාධිපති බොල්සොනාරෝට ඝාතකයා යැයි හඬනගමින් ජනතාව විරෝධය පළ කළේ මෙලෙසින්. මේ අතර එරට වසංගතයට එරෙහි සටනේ ප්‍රධාන චරිතයක් ලෙස සැලකෙන සෞඛ්‍ය ලේකම්වරයාද දුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මෙවන විට කොවිඩ් වෛරස ව්‍යාප්තියේ නවතම සටන් භූමිය බවට පත් ඇත්තේ ලතින් ඇමරිකානු කලාපයයි. චිලි රාජ්‍යයේ සමස්ත ආසාදිතයන් 70000කට ආසන්න වී තිබෙනවා. වසංගතයෙන් ලොව තෙවනුවට වැඩිම බලපෑම් එල්ල වී ඇති රුසියාවෙන් ඊයේ මරණ 153ක් වාර්තා වුණා. ඒ සමග රට සමස්ත මරණ සංඛ්‍යාව 3541ක් දක්වා ඉහළ ගියා. මේ අතර වසංගතයේ මුල් අවදියේ දැඩි බලපෑමට ලක් වූ රටවල එම තත්ත්වය ක්‍රමයෙන් පාවා යමින් තිබෙනවා. ඒ අනුව ස්පාඤ්ඤයෙන් ඊයේ වාර්තා වූයේ කොවිඩ් මරණ 74ක් පමණයි. එක්සත් රාජධානියෙන් කොවිඩ් මරණ 118ක්, ඉතාලියෙන් 50ක් සහ ප්‍රංශුවෙන් මරණ 35ක් ඊයේ වාර්තා වී තිබුණා. රට වසා දැමීමෙන් පසු ප්‍රංශුවෙන් වාර්තා වූ අඩුම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව එයයි. කොවිඩ් වසංගතය නිසා වසා දැමුණු වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාව සහ චතුරශ්‍රයේද මෙවන විට ජනතාවට විවෘත කර තිබෙනවා. එහි රැසූ බැතිමතුන්ට ශුද්ධෝත්තම පාප් වහන්සේ ශාන්ත පීතර බැසිලිකාවේ සිට ආශිර්වාද එක්කලේ මෙලෙසින්. මෙවන විට ලොව වැඩිම බලපෑමට ලක් වූ රටවල් අතර දසවන ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවයි. ඊයේ එරටින් නව ආසාදිතයන් 6977ක් හඳුනා ගැනුණේ වැඩිම දෛනික ආසාදිතයන් ගණන වාර්තා කරමින්. ඊයේ ඉන්දියාවෙන් කොවිඩ් මරණ 154ක්ද වාර්තා වුණා. ඒ සමග එරට මුළු මරණ සංඛ්‍යාව 4024ක්. මේ අතර ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 1,38,000කට අධිකයි. අද සිට අභ්‍යන්තර ගුවන් ගමන් යලි ආරම්භ කිරීමටත් ඉන්දිය රජය තීරණය කර තිබෙනවා. COVID-19 වෛරසයේ ආරම්භය සොයා ජාත්‍යන්තරය සමග එක්ව පරීක්ෂණ සිදු කිරීමට චීනය සෑම විටම විවෘත බව එරට විදේශ ඇමති වැං යී පවසනවා. එහෙත් එම ඕනෑම විමර්ශනයක් දේශපාලන මැදිහත්වීමකින් තොරව සිදු විය යුතු බවයි ඔහු පවසන්නේ. ඇමරිකාව තුළ දේශපාලන වෛරසයක් පැතිරෙමින් ඇති බව පැවසූ ඔහු එරට ඇතැම් දේශපාලකයන් චීනය ගැන අසත්‍ය මත පතුරවන බවටත් සඳහන් කළා. වෛරසයේ ව්‍යාප්තිය ඇරඹි චීනයෙන් ඊයේ නව ආසාදිතයන් 11 දෙනෙකු වාර්තා වුණා. කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා පසුගිය අප්‍රේල් 7 වනදා සිට ජපානයට පනවා තිබූ හදිසි තත්ත්වය අවසන් කරන බව අගමැති ශින්සෝ අබේ අද නිවේදනය කළා. මේ අතර නවසීලන්ත අගමැතිනි ජොසින්ඩා ආඩින් සහභාගී වූ කොවිඩ් මර්ධනය පිළිබඳ සජීවී සාකච්ඡාවක් අතරතුර භූමිකම්පාවක් සිදුවන අයුරු විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා.
හෙට සිට දිවයිනේ සියලු සතුස ශාඛා වෙත සහල් බෙදා හැරීමත් සමග ඉක්මනින් සහල් හිඟය පහව යනු ඇති බව ලංකා සතුස ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසනවා. මේ අතර සුළු සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සඳහන් කළේ රජයේ සහතික මිලට සහල් අලෙවි කිරීමෙන් සුළු ලාභයක් මේ මොහොතේද ලබාගත හැකි බවයි. ඒ අනුව වෙළඳපොලේ පවතින සහල් මාෆියාව පිළිබඳව අද දෙරණ කරුණු සොයා බැලුවා. කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවේ සහල් සඳහා පවතින ඉල්ලුමට සාපේක්ෂව සැපයුම ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පසුගිය දින කිහිපය පුරා වෙළඳපොලේ සහල් වර්ග කිහිපයක අඩුවක් දක්නට ලැබුණා. මහා පරිමාණ සහල් මෝල් හිමියන් පැවසුවේ රජයේ සහතික මිල වන රුපියල් 90ක් වැනි මිලකට සහල් ලබා දිය නොහැකි බවයි. ඔබතුමා මට කියන්නකෝ රුපියල් 50ට අරගෙන 90ට දෙන්න බෑ නම් මම මොකද කරන්නේ? මේ ප්‍රශ්නේ ඉවර කරන්න. අපි අසාධාරණ ඉල්ලීමක් නෙවෙයි ඉල්ලන්නේ. අපි රජයත් එක්ක එකඟ වෙලා රුපියල් 90ට ආල් විකුණන දා අපි වීගත්තේ. කෙසේ වෙතත් අද දෙරණට මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසන්නේ රුපියල් 50ක සහතික මිලකට ගත් වී යොදාගෙන සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 84.68ක් පිරිවැය දැරීමට සිදුවන බවයි. ඒ අනුව එම සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 90කට විකිණීමෙන් රුපියල් 5.32ක ලාභයක් ඉපිය හැකියි. එසේම රුපියල් 50ක සහතික මිලකට ගත් වී යොදාගෙන නඩු සහල් කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනය කිරීම සඳහාද රුපියල් 85.88ක පිරිවැයක් දැරීමට සිදුවන බව සහල් මෝල් හිමියන් පවසනවා. නාඩු සහල් කිලෝග්‍රෑම් එකකින් රුපියල් 4.12ක ලාභයක් ලැබෙනු ඇති. එමෙන්ම මෙවර මහකන්නේදී කිරිසම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 50 සිට රුපියල් 54.70ක් අතර මිලකට අලෙවි වූ පසුබිමක කිරිසම්බා සහල් කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 98.81ක පිරිවැයක් දැරීමට සිදුවනවා. ඒ අනුව රජයේ සහතික මිල වන රුපියල් 125කට කිරිසම්බා සහල් කිලෝග්‍රෑම් එකක් විකිණූ විට රුපියල් 26.19ක් උපයාගත හැකියි. මෙවැනි පසුබිමක ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සමූපකාර සංගමේ නියෝජිතයින් අද දින රජයේ සහතික මිලට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ඇතුළු අනිකුත් සමූපකාර සමිති වෙත සහල් නිකුත් කරනු ලැබුවා. අද දිනේ අපි දිමුලාගල සම්පකාර සමිතියත් පොළොන්නරුවේ අනිකුත් සම්පකාර සමිති සඳහාත් සහල් කිලෝග්‍රෑම් 25000කට අධික ප්‍රමාණයක් අද වෙළඳපොළට මුදා හරිනවා. අදත් නාඩු සහල් සඳහා රුපියල් 90ත් සුදු කැකුළු සඳහා තියෙන රුපියල් 85 මිලත් ආරක්ෂා කරමින් ඒ මිලට පාරිභෝගිකයා වෙතට හාල් ලබා දිය හැකි ආකාරයට අපි ලංකාව වටා තියෙන සමූපකාර සමිති කෝප් සිටි සඳහා සහල් තොග ලබා දීම සිදු කරනවා. තොග මිලට රුපියල් 89 බැගින් නාඩු සහල් තොග අපි වෙළඳපොළට මුදා හරිනවා. ලංකාවේ කිසිදු වීහිගයක් නැහැ. මේක සම්පූර්ණයෙන්ම මහා පරිමාණ මෝල් හිමියෝ කිහිප දෙනෙක් විසින් සුපුරුදු පරිදි මවා පාන ලද හාල් හිඟයක් විදිහටයි අපි මේක දකින්නේ. මේ මහා මෝල් හිමියෝ කීප දෙනෙක් සුපුරුදු විදිහට තව දුරටත් සහල් කිලෝ එකකින් රුපියල් 10ක 15ක වගේ මස් රාත්තලම ඉල්ලන වැඩේ නම් අපි දකින්නේ ඉතාමත්ම අමානුෂීය ක්‍රියාවක් විදිහට. මම දැක්ක ඩඩ්ලි සිරිසේන මහත්තයා කියනවා ඔහුට රුපියල් බිලියන එක අලාභයක් සිද්ධ වෙනවා කියලා මේ 90ට හාල් මිල දුන්නොත් ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ඔහු ඉල්ලන 95 මිලට ඔහුට දුන්නොත් නම් ඔහුට රුපියල් බිලියන එක විතර ලාභයක් එනවා ඇති. ඔහු මේ ඉල්ලන්නේ මේ කොරෝනා අර්බුදයේ වෙලාවෙත් මේ මාස දෙකේ ඔහුට රුපියල් බිලියන එක ලාභයක් අත් කරලා දෙන්න කියලා තමයි රටේ ජනතාවෙන් ඉල්ලන්නේ. අපි පිරිවැයට මේ අවස්ථාවේ සම්පකාර සමිති වශයෙන් හාල් දෙනවා නම් අවුරුදු ගණන් ප්‍රකෝටි ගණන් ලාභ ගත්ත මහා පරිමාණ මෝල් හිමියන්ට ඇයි ඒ දේ කරන්න බැරි කියන ප්‍රශ්නේ අපි මතු කරනවා. අපිට හැකියාව තියෙනවා ඊළඟ සති දෙකේදී සම්පූර්ණයෙන්ම මේ හාල් අර්බුදය විසඳලා දෙන්න හාල් මිල වැඩි නොකර. ඊයේ පෙරේද අපි දැක්කා මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහත්තයයි ප්‍රධාන පෙළේ වීමෝල් හිමියෝ පිරිසක්ගේ වීමෝල් වලට ගියා. ගිහිල්ලා කතා කරන එක්තරා මහත්තයෙක් කියනවා අපි කොන්දේසි දාන්නේ නැහැ කියලා. මොකද කොන්දේසි දාන්නේ නැත්තේ? කොන්දේසි දාලා තමයි ඒගොල්ලන් පෙන්නන්නේ. මේ තියෙන යාළුවගේ බිල් තියෙන විකුණන මිල 89යි කියලා දාලා ඒගොල්ලන් කියනවා ඊළඟට යටින් දානවා හිඟ ණය මුදලක් කියලා. අපේ ව්‍යාපාරිකෝ ණය නෑ මෙයාට. මෙයා ණයට බඩු දෙන්නෙත් නෑ දැන්. තව එකක් තියෙනවා බිලක්. මේ බිල තියෙන්නේ කෝල් කරලා කියනවා හාල් වල මිල කීයද කියලා. කිලෝ ගාන විතරක් මේකේ දාලා එවනවා. ෆෝන් එකෙන් තමයි කෝල් කරලා තමයි කියන්නේ මිල කීයද කියලා. ඒක අපි දැම්මාට බැංකුවට දැම්මට පස්සේ තමයි අපිට හාල් ටික එවන්න ඒගොල්ලන්ට පුළුවන් දවසේ. ඒ කොන්දේසි දාන්න නෑ කියන්න බෑ. නාඩු ගන්නවා නම් නාඩු 150ක් ගත්තොත් කීරිසම්බ 150යි. ඒතකොට රුපියල් 89 ගානේ නාඩු දෙනවා. ඊළඟට කියනවා නාඩු 95ට දෙනවා. කීරිසම්බ 120ක් ගන්න ඕනේ කියලා කොන්දේසියක් දානවා. ඉතින් මේවා කොන්දේසි නෙමෙයි මේවා මොනවද මේ? අපිට මේ සහල් මාෆියාව ඉවර කරලා දෙන්න ජනාධිපතිතුමනි හමුදාව යොදවාගෙන හරි කමන්නේ මේ සහල් ටික නියමිත මිලට අපිට ලබා දෙන්න. නාඩු සහල් කිලෝ ලක්ෂයක් හෙට වෙනකොට ලංකා සතුස අලෙවි ස්ථානවලට ලබා දීමට අපි සූදානම්ෙන් සිටිනවා. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් මට්ටමින් ලබාගත් වී මේ අවස්ථාවෙත් කෙටිමින් පවතිනවා. මේ තුලින් සහල් හිඟතාවය නුදුරු දවස් 2-3කින් නැති වෙයි කියලා මට වගකීමෙන් කියන්න පුළුවන්. කෙසේ වෙතත් මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය අදත් ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා.
දැන් සම්බ කිලෝ එකක් රුපියල් 50ට අරන් 90ට දෙන්නම් කියලා ඔය වීමෝල් හිමියෝම පොරොන්දු වුණේ. කීරි සම්බ කිලෝ එකක් රුපියල් 50ට අරන් 125ට දෙන්නම් කියලා ඔයගොල්ලෝම පොරොන්දු වුණේ. මේ රටේ ඉන්න ප්‍රධානම ව්‍යාපාරික මෝල් හිමියෝ ඔක්කොම පොහොට්ටුවේ සමාජිකයෝ. කීරි සම්බ කිලෝවෙන් රුපියල් 25ක් ලාභ තියෙද්දි මේ නාඩු කිලෝකින් රුපියල් 2ක් ලාභ තියාගෙන වික්කට හෙන ගහන්නේ නැහනේ. මේගොල්ලෝ හොඳට හම්බ කරපු මිනිස්සු. මේ ගොවි ජනතාව ප්‍රපාතයට වැටලා මේගොල්ලෝ ලැම්බෝගිනි මසරාටි අරරාටි මේ රාටි මේ ඔක්කොම පදින්නේ ගොවියාගේ රීරි මාංශේ උරා බීලා. ඉතින් ඒක අද තිත තියලා තියෙනවා. හෙක්ටයාරයක් අක්කර 2.5ක් හිමි පවුලකට එදා වී ටික විකුණලා ගෙදෙට්ට ගෙනාවේ 1,50,000යි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට ඇවිල්ලා ඒ ගෙනාපු වැඩපිළිවෙලත් එක්ක අද ඒ පවුල ගන්නවා 2,50,000ක් 2,75,000ක ආදායමක්. ආණ්ඩුවක් වීමෝල් පාලනය කරනවා මිසක් වීමෝල් කාර්යයන්ට බෑ ආණ්ඩුවක් පාලනය කරන්න. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේදී අද දරන ප්‍රාදේශ වාර්තාකරුගේ මග හරස් කරමින් කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා හෙට දිනේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පානදුර වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. මේ අතර මෙම සිද්ධියට අදාළ අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසට පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද දින බිග් ෆෝකස් වැඩසටහනට එක් වෙමින් ප්‍රකාශ කළා. රාමසා නොදාවත් සමග ඉස්ලාම් භක්තිකයන් පල්ලිවලට නොගොස් නිවෙස්වල සිට එය සැමරූ ආකාරය සම්බන්ධයෙන් වාර්තා කිරීමට අද දින ප්‍රාදේශීය වාර්තාකරු බිමල් ශාමන් ඊයේ බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයට ගිය අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි අයෙක් ඔහුගේ මග හරස් කළේ මෙලෙසින්. පසුව පිරිසක් ඔහුට එම ස්ථානයෙන් පිටවෑමට සහාය දක්වන අතරතුරදී තවත් පිරිසක් තවදුරටත් අද දින ප්‍රාදේශීය වාර්තාකරුගේ මග හරස් කරමින් තර්ජනය කළා. එම පිරිසෙන් කීප දෙනෙක්ම මෝටර රථයට අතින් ගහන මට ඇහුණා. ഘോഷාකාරී ලෙස ඇසුරුණා. ඒ අතරතුරේ මට උදව් කරන්නත් කීප දෙනෙක් ඉදිරිපත් වුණත් ඔවුන්ට අනිකුත් පිරිස පාලනය කරගන්න දරුණා. හජ්ජාර් මහතාට මේ බව දැනෙන විනාඩි 20ක පමණ කාලයක් තුලදී මේ ස්ථානයට ඇවිල්ලා ඔහු මගේ මෝටර රථයේ පම්පසෙන් ඉඳගෙන එම ස්ථානයෙන් ඊටම අපහසුව පිට වෙලා බණ්ඩාරගම පොලිසිය කරා පැමිණ පොලිසිය පැමිණිල්ලක්ද කරා. ඒ අනුව බණ්ඩාරගම පොලිසිය විසින් සැකකරුවන් 5 දෙනෙකු ඊයේ රාත්‍රියේම අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අතර සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුද වනවා. ඒ සිද්ධියට මුල් වුණු ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක්ව අත්අඩංගුවට අරන් තිනවා. ඔවුන් එම සිද්ධිය සම්බන්ධ බවට නාලිකාවල පළවෙච්ච ප්‍රවෘත්ති විකාශනවලදී ඡායාරූප සහ ඒ වගේම අනිකුත් දර්ශන වලින් අපිට තහවුරු වෙලා තියෙනවා. ඒකම මේ සිද්ධිය සම්බන්ධ තවත් සැකකරුවන් කීප දෙනෙක්ගේම නම් ගම් විස්තර සහිතව දැන් ඉදිරියට වෙලා තියෙනවා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද දින බිග් ෆෝකස් වැඩසටහනට එක් වෙමින් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. දැන් ඊයේ අටලුගම සිද්ධියක් වෙනවා මාධ්‍යවේදියෙකුට. එතකොට මම දකිනවා හෙල්මට් දාලා නැහැ, හිස්වසුම් මුකුත් නැහැ, මුඛාවරණ මුකුත් නැහැ. පාරේ ඕන විදියට යනවා. එතකොට මං අහන්නේ බණ්ඩාරගම පොලිසියක් නැද්ද? පානදුරේ මේක ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? මේක වෙනම නීතියක්ද? ඔබතුමාලා මේ නීතිය බලය තිබෙන්නේ නැද්ද පහුගිය? රටේ ජනතාව එකක් මතක තියාගන්න ඕනේ කාරණයක් තියෙනවා චතුර. ඒ මොකද්ද? මේ රටේ පුද්ගලික නීති තියෙනවා එක එක අයට සිවිල් නීති සම්බන්ධව. විවාහයට, දික්කසාදයට, ඉඩම් වලට, දේපොළ පැවරීමට. නමුත් මේ රටේ සෞඛ්‍ය නීතිය, නිරෝධායන නීතිය, අපරාධ නීතිය හැමෝටම එකයි. මොන ආගමකට අයිති වුණත්, මොන ජන වර්ගයකට අයිති වුණත්, මොන ප්‍රදේශයක හිටියත් මේ නීතිය කාටත් එකයි. අපි මේ වගේ ක්‍රියා කරන අය මොන කුමනාකාරකින් කටයුතු කරත් ඒ අයට විරුද්ධව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. එවැනි සිද්ධි තවදුරටත් ඇතිවීම වළක්වන්න මේ සිද්ධියට අදාළව අවශ්‍ය සියලු පියවර ගන්න කියලා පානදුර පොලිස් අධිකාරිවරයාටත් ඒ වගේම බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයාටත් පොලිස්පතිතුමා අදූදී උපදෙස් ලබා දුන්නා. හිතන්න එපා කවුරුත් මේ අපිට එක නීතියක් තව කට්ටියකට එක නීතියක් කියලා. මේ අනුව අත්අඩංගුවේ පසු වූ සැකකරුවන් 5 දෙනා අද දහවල් පානදුර වැඩබලන මහේස්ත්‍රාත් රංජිත් රොද්රිගෝ මහතා හමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ හෙට දිනේ දක්වා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයන් රෝගීන් බවට පත් කර මැතිවරණය නොපැවැත්වීමේ උත්සාහයක මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා නිරත වන්නේ දැයි සැකයක් මතුවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා මේ බව ප්‍රකාශ කළා. ආචාර්ය හූල් එතුමාගේ දියණිය ලංකාවට ගෙන්න ගත්තා. ආචාර්ය හූල් රජයේ වාහනයක් පාවිච්චි කරමින්
එතුමාගේ දියණිය ගේනවා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලය. මේ නිරෝධායනය කළා සමාජයෙන් తాවකාලිකව වෙන් කළා සිටිය යුතු පුද්ගලයෙක්. එතකොට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ඒට දැඩි විරෝධය ප්‍රකාශ කරනවා. සම්පූර්ණ මැතිවරණ කොමිෂන් සභාව වසා දැමීමේ අවධානම ඇති වෙනවා. එක්කෙනෙකුට බෝවනවා නම් මැතිවරණ පවත්වන්න එපා කියලා නඩු මාර්ගයට පිවිසෙන්නේ කවුද? ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස්වරයා. ඒක අසාර්ථක වුණා. එතකොට ඒ ක්‍රමවේදය අසාර්ථක වෙච්ච පසුබිමක් තුල මොකද්ද මේ කරන්න හදන්නේ වෙන විදිහකට? මැතිවරණය කොහෙත්ම තියන්න බැරි තත්ත්වයක්. මැතිවරණ කොමිෂන් සභාවේ අනිත් කොමසාරිස්වරුන් දෙදෙනා හා නිලධාරී මණ්ඩල රෝගීන් බවට පත් කිරීමේ වැඩපිළිවෙලක්ද කියන සාධාරණ සැකය සමාජ මනසේ පහළ වෙනවා. නියෝජ්‍ය පොලිස්පතිතුමා කියනවා රෝදායන නීතිය උල්ලංඝනය කරන සෑම දෙනාටම විරුද්ධව තරාතිරම බලන්නේ නැහැ කවුරු හෝ වේවා. ආචාර්ය හූල්ගේ පවුලේ සමාජිකයන්ට මේ නීතිය බලපාන්නේ නැහැ. දැනටමත් මැතිවරණ කොමිසමේ සේවකීන් 3 දෙනෙක් එම තත්ත්වය මත නිරෝධායන කටයුතු සඳහා යොමු කරලා තියෙනවා කියලා තමයි පුවත් අපිට ලැබිලා තියෙන්නේ. සභාපතිතුමා කියනවා එතුමාට තව නිලධාරීන්ගේ සහාය අවශ්‍යයි කියලා. ඉන්න නිලධාරීන් නිරෝධායනයට යවනවා. ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් අදත් දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා. ප්‍රශ්නයක් තියෙන හින්දානේ උසාවියේ ගිහිල්ලා තියෙන්නේ. ප්‍රශ්නයක් තියෙන හින්දානේ ජූනි 20ට මැතිවරණ තියන්න බෑයි කියලා මැතිවරණ කොමිසම කියන්නේ. ඒ නිසා ආණ්ඩුවට වාසිදායක දින එක නෙමෙයි, විපක්ෂයට වාසිදායක දින එක නෙමෙයි, දෙරටේ පුරවැසියට වාසිදායක දවසක. මැතිවරණ රාජකාරියේ නිරත වන රජයේ සේවකයාගේ ආරක්ෂාව සහතික කරන්න පුළුවන් දවසක තමයි මැතිවරණය තියෙන්න ඕන. මොකද ජනාධිපතිතුමා මේ ලෝකයේ අද අංකයකට මේ කොරෝනා ව්‍යසනයෙන් අපේ රට ආරක්ෂා කරගන්න කටයුතු කරලා තියෙනවා. හැබැයි එදා ඔය නායකයෝ හිටියානම් මේ වගේ කොරෝනා වගේ ව්‍යසනයකදී එක මිනිහෙක් රට ගිහිල්ලා ඉඳි අනිත් මිනිස්සයා කියයි කොරෝනා හැදිලා මෙච්චරක් මැරලා ඉන්නවා මම පත්තරෙන් දැක්කේ කියලා. සමග බලවේගයේ කොයි වෙලාවක් කියන්නේ මැතිවරණේ නොතියා ඉන්න කියලා. අපි කියන්නේ මැතිවරණයක් තියන්න සුදුසු පරිසරය සකස් කරලා මැතිවරණයක් වහා තියන්න ඕන. මහගෙදරින් පොඩි ගෙදරට ගිය කට්ටිය ගැන මම හිතන්නේ කතා කරන එක අපි ජනතාවට බාර දීලා තියෙන්නේ. මොකෝ සැබෑ තත්ත්වය මේ මාස දෙක තුල හැසිරීම අනුව ක්‍රියාව අනුව එක්සත් ජාතික පක්ෂයේ පරිණතභාවය සහ අපේ තියෙන ඔක්කොම ප්‍රශ්න තියෙනවා කියලා අන්තවාදී බෞද්ධයට විරුද්ධව කතා කරන කට්ටිය, අන්තවාදී ආගම්වල ඉන්න කට්ටිය මේ ඔක්කොම චෝදනා එක්සත් ජාතික පක්ෂය ආවේ. හැබැයි අද සම්පූර්ණ සුද්ධ වෙලා තියෙන සංස්කෘති අමාත්‍යාංශයේ කාගේ අරමුදලට අන්තිමට හිටපු ඇමති කවුද? ඊට පස්සේ අද විපක්ෂයේ ආණ්ඩුවත් එක්ක ඩීල් එකක් දාලා විපක්ෂ කාර්යාලය තියෙන කාටද? මැතිවරණයට ගිය හැටියට අන්ත පරාජයකට පත් වෙන නිසා ඡන්දේ නොතියන එක්සත් ජාතික පක්ෂය සමගි බලවේගයත් ජනතාව යුතු කරුණ ඇතුළු විපක්ෂයේ අසුද්ධ සන්ධානයේ කටයුතු කරන්නේ. මැතිවරණ කොමසාරිස්තුමා සමාජයේ ඉස්සරහදී අපිට පේන්න තියෙනවා බොහොම ස්වාධීනව කටයුතු කරන හැඩයක්. ඒ හැඩය තුල ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට ඕන විදියට මැතිවරණ කොමිසම කටයුතු කරලා නැති නිසා ආණ්ඩුව පැත්තෙන් චෝදනාවන් ඉදිරිපත් වෙනවා. බලයක්. ස්වාධීනද මැතිවරණ කොමිසම් සභාව? මට නම් පේන්නේ ඒකේ ස්වාධීන නම් සියලුම දෙනා ස්වාධීන ඉන්න ඕනේ. අර එතන එක මහත්තයෙක් ගිහිල්ලා එක එක කරන ප්‍රකාශ දේශපාලඥයෙක් දැම්ම වගේ. මම අනිත් අය ගැන කියන්නේ ඒවයි ප්‍රශ්න තියෙනවා. ඇඟලුම් ක්ෂේත්‍රය යලි නංවන හැටි. මෙරට ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් සැපයූ ඇඟලුම් කර්මාන්තයද COVID-19 වෛරසය හේතුවෙන් මේ වන විට දැඩි බලපෑමකට ලක්ව තිබෙනවා. ඒ අනුව අභියෝග රැසකට මුහුණ දෙන ඇඟලුම් කර්මාන්තය යළි ගොඩනංවන්නේ කෙසේද? අප ඒ පිළිබඳව සොයා බැලුවා. එක්දහස් නවසේ හැත්තේ හතින් පසු ආර්ථිකය සිදු වූ ව්‍යවහාත්මක පරිවර්තනයත් සමගින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් ප්‍රභවයක් බවට ඇඟලුම් කර්මාන්තය පත් වූ අතර ඉතා කෙටි කාලයක් තුළ ලෝකයේ අංක 1 ඇඟලුම් නිෂ්පාදකයෙකු බවට පත්වීමටද ශ්‍රී ලංකාවට හැකි වුණා. විශ්වසනීය සහ ගුණාත්මක භාවය හේතු කොට ගනිමින් මෙරට ඇඟලුම් කර්මාන්තය ජාත්‍යන්තර කීර්තියක් ලැබූ අතර මෙරට සමස්ත අපනයන ආදායමින් 48%ක් උපයන්නේද එම කර්මාන්තයෙන්. 2017 වසරේදී අමරිකානු ඩොලර් මිලියන 4819ක ආදායමකට හිමිකම් කියවූ ඇඟලුම් කර්මාන්තය 2018 දී ලබා ගන්නේ අමරිකානු ඩොලර් මිලියන 5050ක ආදායමක්.
2019 වසරේ ඇඟලුම් ආනයනය කිරීමෙන් ලද ආදායම රුපියල් මිලියන 5305ක් ලෙස වාර්තා වුවද පවතින COVID-19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ගත වූ මාස 4 තුළදී ඇඟලුම් අපනයනය කිරීමෙන් උපයාගත හැකි වී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 1248ක් පමණයි. මහා පරිමාණ ඇඟලුම් හා 200ක් පමණ මෙරට පැවතියත් අද වන විට එයින් විවෘතව ඇත්තේ 50%ක පමණ කර්මාන්ත ශාලා ප්‍රමාණයක්. රජයට බරක් වුණේ නැහැ. අපි අපේ දේවල් කොහොම හරි කරගෙන නැගිටින්න තමයි බැලුවේ. ඉතින් නිෂ්පාදකයෝ වශයෙන් අපි ණය අරගෙන තියෙනවා. දේවල් අපිට ගෙවා ගන්න විදිහක් නැහැ. ඉතින් ඒක නිසා අපි රජයෙන් ඉල්ලන්නේ සුළු හෝ යම් ප්‍රමාණයක සහනයක් අපිට මේ අවස්ථාවේ ලබා දෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඇඟලුම් අපනයනය පිළිබඳව අපි අවධානය යොමු කරද්දී මේවර මේ COVID-19 වසංගත ව්‍යාප්තියත් එක්ක ඇඟලුම් අපනයනයේ කොයි වගේ අඩුවක්ද දක්නට ලැබෙන්නේ? සමහර ඇනවුම් නැවතිලා තියෙනවා, සමහර ඇනවුම් අඩු වෙලා තියෙනවා. දැන් මේ තත්ත්වය අනුව මේ අවුරුද්දේ අපිට ගන්න පුළුවන් ආදායම වෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 3.2ක් හෝ 3.5ක් 127ක විතර පසුබෑමක් තියෙනවා. COVID-19 වසංගතයත් එක්ක මාස දෙකක් පමණ කාලයක් අපේ මේ වැඩබිම් අපි වසා තිබ්බා. ඒ වගේම කර්මාන්ත ශාලා වසා තිබ්බා. මේ දෙයින් ඇන හිටුණු මේ අපනයන ශේෂ්ත්‍රය, අපනයන නිෂ්පාදනය යලි නගා සිටුවන්නට මොන වගේ වැඩපිළිවෙලක්ද, මොන වගේ සැලැස්මක්ද මේ වන විට නිර්මාණය කරලා තියෙන්නේ? ඒතරම් ජනවාරි පෙබරවාරි අපනයන ඇනවුම් තිබුණා. මාර්තු මාසේ මේ වහනකොට අපි නිෂ්පාදන ක්‍රියාවලියක නිරත වෙලා හිටියා. ඒ ඇනවුම් ටික අපිට දෙන්න ටිකක් අපහසු වුණා. නමුත් අපනයන කරුවන් සමග කතා කරලා, ඒ වගේම රජයට කතා කරලා, සෞඛ්‍ය අංශවලට කතා කරලා අපි අවම සේවක පිරිසක් සමග කර්මාන්තවල වැඩ ආයෙත් ආරම්භ කරා. ඒ අනුව ඇඟලුම් කර්මාන්තය යලි ගොඩනංවන්නේ කෙසේද? දැන් අපිට අලුත් නිෂ්පාදන ඉල්ලුමක් තියෙනවා. සෞඛ්‍ය ආරක්ෂක උපාංග කියන එක PPE කියන. ඒක අතිවිශාල ඉල්ලුමක් ලංකාවට ලැබිලා තියෙනවා. ඒ ඉල්ලුමට සරලන විදියට දැන් අපනයන කරුවන්ට විවිධ ප්‍රශ්න තිබුණත් ඒගොල්ලෝ ඒ කර්මාන්තශාලා ඒ සේවක පිරිස යොදවලා අපි ඒ නිෂ්පාදනයත් කරගන්නේ. ඇඟලුම් කර්මාන්තයෙන් 60ක් 65ක් පමණ අපි අපනයනය කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයට සහ කැනඩාවට වන අතර 20ක් 25ක් පමණ ප්‍රමාණයක් යුරෝපා රටවල් වලට ලංකාවෙන් අපනයනය කරනවා. අලුත් වෙළඳ පොළවල් සොයා ගැනීමට දැන් කාලය ඇවිල්ලා තියෙනවා. ලංකාවේ කෝඩ් 360 වැනි විද්‍යුත් වෙළඳ පොළවල් වලට පිවිසීමෙන් බොහොම අපනයන කරුවන්ට අලුත් ගැනුම් කරුවන් සොයා ගැනීමට හැකි වෙනවා. ඒ වගේම අලුත් ජාත්‍යන්තර වෙළඳ පොළවල් සොයා ගන්න පුළුවන්. ඔබ යලිත් අද දරන සමගින් දැන් තවත් පොත් කිහිපයක්. හැටන් දික්කොය තේවත්තේ දළුනිලමින් සිටි වතුකම්කරුවන් පිරිසකට අද එල්ල වූ බඹර ප්‍රහාරයකින් 52 වෙනිදි තිදරු මවක් ජීවිතක්ෂයට පත් වී තවත් 8 දෙනෙකු තුවාල ලැබුවා. උකුස්සෙකුගේ පහර දීමකින් කඩා වැටුණු බඹර වදයක් ඇවිසී තමන් ප්‍රහාරයට ලක් වූ බවයි කම්කරුවන් පැවසුවේ. හැටන් කුඩාගම මල්සන්දියේ වෙළඳසැල් දෙකකින් අද අලුයම මුදල් සහ භාණ්ඩ සොරාගත් අයෙකුගේ නිවස සොයා ගැනීමට දිඹුල පොලිසිය අද සමත් වුණා. ඒ නුවරඑළිය පොලිස් සුනකාංශයේ බොන්ජෝ සුනකයාගේ සහයෝගයෙන් පොලිසියෙහි යන විට සැකකරුවෙහි නොසිටි අතර ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල කුඩා ප්‍රමාණයේ යතුරුපැදි 26ක් සොරකම් කළ පුද්ගලෙක් සහ ඔහුට සහාය දැක්වූ තවත් තිදෙනෙකු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ජුනි මාස 8 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඊයේ ඔවුන් අත්අඩංගුවට ගැනුණේ ගාල්ල අපරාධ විමර්ශන ඒකකය විසින්. COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වාද්දුවේ දමිඳු ප්‍රසාද් මහතා විසින් නිපදවනු විෂ බීජ හරණ කුටියක් රාජගිරිය ආයුර්වේද රෝහලට ප්‍රදානය කෙරුණා. පුවතත් සමගින් අද දෙරන 6:55 ප්‍රධාන ප්‍රති විකාශය නිබාවන පත් වෙනවා. සුබ රාත්‍රියක්.